අයිබෝවන් ආදරණීය දුව දරුවනි අද අපි උසස් පෙළ විෂය නිර්දේශය යටතේ තවත් ඉතා වැදගත් පාඩම් එකකයක් ආරම්භ කිරීමටයි මේ සූදානම. ඒ තමයි බැංකු සසුදුම් ප්‍රකාශනය කියන මාතෘකාව. විෂය නිර්දේශයේ 4 වන ඒකක යටතේ තමයි මේ මාතෘකාව ඇතුළත් වෙන්නේ. මූලික සටහන් පොත් අධ්‍යයනය කරන අතරම ඊට සම්බන්ධ පාඩමක් වශයෙන් තමයි බැංකු සසුදුම් විස්තරය බැංකු සසුදුම් ප්‍රකාශනය අඩංගු වන්නේ. මෙම පාඩම් ඒකකය ඉතාමත් සුවිශේෂී මාතෘකාවක්. බොහෝ විට ප්‍රශ්න පත්‍රය තුල නිරන්තරයෙන්ම ප්‍රශ්නයක් නැගෙන මාතෘකාවක්. කෙටි ප්‍රශ්න පත්‍රය තුලත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුලත් විවිධාකාරයේ ප්‍රශ්න ගොඩනැගෙන ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය තුලත් පහුගිය අවුරුදු 10ක් ගතොත් අඩුතරමින් අවුරුදු 8කවත් ප්‍රශ්නයක් ඇතුළත් වෙලා තිබෙන විෂය ඒකකයක්. ඒ වගේම උසස් පෙළ ගිණුම්කරණය හදාරන සෑම කෙනෙකුටම මේ ඒකකය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබිය යුතුමයි. මොකද ඔබ උසස් පෙළින් පසුව උසස් අධ්‍යාපනය හදාරන්නට ගියත් එහෙම නැතුව රැකියාවකට ගියත් ඒ හැම තැනකදීම මේ ඒකකය තමන්ට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ව්‍යාපාර කරන කට්ටිය ව්‍යාපාර කටයුතු කරනවා නම් එතනදිත් ඒ වගේම තමන් වෙනත් ව්‍යාපාරයක සේවය කරනවා නම් එතනදිත් අපිට බැංකු සසුදුම් ප්‍රකාශනයේ පිළිල කිරීමේ දැනුම බොහෝ ප්‍රයෝජනවත් වෙනවා ඒ හැම අවස්ථාවකදීම. නිසා මෙම ඒකකය අපි අද ආරම්භ කරනවා. සෑම සිද්ධාන්ත කරුණක්ම නිසියාකාරව පැහැදිලි කර දෙනවා. ඔබට තියෙන්නේ කරුණු හරියට අධ්‍යයනය කරලා මේ පාඩම් ඒකකය ගැටලු වලින් තොරව ඉගෙන ගැනීමට හැම උත්සාහයක්ම දරන්න ඕනේ. බැංකු සසුදුම් ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන කලින් අපි හඳුනා ගන්න ඕනේ. ඔබ දන්නවා අපි පහුගිය පාඩම් ඒකකය තුලින් අපි කතා කළානේ මුදල් ගනුදෙනු සම්බන්ධව මුදල් ලැබීම් ජර්නලය, ඒ වගේ මුදල් ගෙවීම් ජර්නලය. එතින්දී අපි සඳහන් කළා ව්‍යාපාර තමන්ගේ මුදල් ගනුදෙනු මනා පාලනයක් යටතේ සිදු කරන විට ඒ සඳහා අවශ්‍යම දෙයක් තමයි මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආධාරයෙන් සිදු කිරීම. මෙතන බැංකු ගිණුමක් කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරවලට තමන්ගේ මුදල් ගනුදෙනු සිදු කිරීම සඳහා චෙක්පත් මගින් ගනුදෙනු කිරීම බොහොම ප්‍රයෝජනවත්. ව්‍යාපාරයකට චෙක්පත් භාවිතයෙන් ගනුදෙනු කිරීමට නම් ඒ ව්‍යාපාරය සම්පූර්ණ කළ යුතු කරුණක් තමයි වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කරන්න ඕනේ. දැන් බැංකුවල අපිට විවිධ ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. ස්ථාවර තැන්පතු ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. ජංගම ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. හැබැයි චෙක්පත් භාවිතයෙන් ගනුදෙනු කිරීමට යම් ආයතනයක් උත්සාහ කරනවා නම් එම ආයතනය අනිවාර්යයෙන්ම වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම කළ යුතුමයි. ඔතන අද හුඟක් ව්‍යාපාර බැංකුවක ජංගම ගිණුමක් විවෘත කරනවා. ජංගම ගිණුම විවෘත කළාම ජංගම ගිණුම බැංකු ගිණුමක් ආරම්භ කරලා ඒ බැංකු ගිණුම හරහා නොයෙකුත් ආකාරයේ ගනුදෙනු සිදු කරනවා. මොනවද මේ ගනුදෙනු? ව්‍යාපාර වෙත ලැබෙන එදිනදා ලැබෙන මුදල්, එදිනදා ලැබෙන චෙක්පත්, ගනුදෙනු කරවන්ගේ ලැබෙන චෙක්පත් මේ බැංකු ජංගම ගිණුමට තැන්පත් කිරීම සඳහා යොමු කරනවා. අපි පිළිගන්නවා ගනුදෙනුවක් සිදු අවස්ථාවේම ඍජුවේම එම චෙක්පත බැංකුගත කරනවා කියන එක. ඒ වගේම ව්‍යාපාරය යම්කිසි ගෙවීමක් කළ යුතු නම් කාට හෝ ඒ ගෙවීම තමගේ ජංගම ගිණුමින් කිරීම සඳහා චෙක්පතක් නිකුත් කරන්න ඕනේ. ජංගම ගිණුමක ඇති මුදල් ආපසු ගැනීම කරන්න පුළුවන්කම තිබෙන්නේ චෙක්පත් භාවිතයෙන්. එතකොට ජංගම ගිණුමක් තිබෙනකොට විශේෂයෙන්ම මේ ආකාරයෙන් මුදල් ගනුදෙනු කරන්න පුළුවන්, මුදල් තැන්පත් කිරීම කරන්න පුළුවන්, චෙක්පත් තැන්පත් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම චෙක්පත් මගින් ගෙවීම කරන්න පුළුවන්. ඒ වගේම සමහරක් ගෙවීම් බැංකුව මගින් ඍජුවම කරවන්නත් පුළුවන්. ස්ථාවර නියෝග කියලා අපි කියනවා. බැංකුවර නියෝග කරලා බැංකුව හරහා ඍජුවම ගෙවීම කරන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයට ලැබෙන්න තියෙන ගනුදෙනු දේවල් බැංකු ගිණුම හරහා ලබා ගන්නත් පුළුවන්. මේ විදිහට විවිධ ආකාරයේ ගනුදෙනු මේ බැංකු ගිණුම සමග සිදු කරනවා. දැන් මෙතනදී ව්‍යාපාරය ඒ වගේම බැංකුව
ආයතන දෙකක්. ගිණුම් කරන ඒකක දෙකක්. මේ දෙපාර්ශවයේම මේ ගනුදෙනු නිසියාකාරව වාර්තා කරන්න ඕනේ. මෙතනදී ව්‍යාපාරය බැංකුව සමග සිදු කරන ගනුදෙනු වාර්තා කිරීම සඳහා තබා ගන්නවා ගිණුමක්. ඒ ගිණුම මොකද්ද? මුදල් පාලන ගිණුම. අපි මුදල් ලැබීම් ජර්නලෙත් මුදල් ගෙවීම් ජර්නලෙත් වාර්තා කරන්නේ මේ බැංකු ගිණුම සමග සිදුවන ගනුදෙනු. ඒ ඇතුළත්ව. උතර ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම ඇතුළත් කරන්නේ මේ බැංකු ගිණුම හරහා සිදු කරන ගනුදෙනු. අපි පිළිගමු මෙහෙම බැංකුව සමග සිදු කරන ගනුදෙනු ව්‍යාපාරය වාර්තා කරන්නේ කොහේද? මුදල් පාලන ගිණුම. ගිණුමක් වශයෙන් කිව්වොත්. ඒ මුදල් පාලන ගිණුම ව්‍යාපාරයට අනුව මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක් නිසා ඒ ගිණුමේ වාර්තා කරන්නේ වත්කම් පිළිබඳ මූලධර්මයට අනුව. වත්කම් මූලධර්මයට අනුව තමයි ගනුදෙනු සටහන් කිරීම කරන්නේ. ඒ අනුව වත්කම් නීතිය මොකද්ද? වත්කම් සිද්ධාන්තය මොකද්ද? වැඩිවීම හර අඩුවීම බැර. එතකොට ව්‍යාපාර දෘෂ්ටි කෝණයෙන් බලලා වත්කම් ගිණුමක ගනුදෙනු වාර්තා කරන රීතිය අනුව වැඩිවීම හර අඩුවීම බැර කියන ස්වභාවයෙන් මුදල් ගනුදෙනු වාර්තා කරනවා. බැංකු ගිණුම සමග සිදු කරන ගනුදෙනු වාර්තා කිරීම කරනවා. ඒ වගේම බැංකුවේ පැත්තෙන් බැලුවොත් බැංකුව හැම වාණිජ්‍ය බැංකුවක්ම සිය ගිණුම් හිමියා සමග සිදු කරන ගනුදෙනු ජංගම ගිණුම් හිමියා සමග සිදු කරන ගනුදෙනු වාර්තා කරන්නට බැංකුවේ පොත්වලත් විශේෂ ගිණුමක් එක් එක් ගනුදෙනුකරුවා නමින් තියා ගන්නවා. තබා ගන්නවා. ඒ ගිණුම තමයි අපි නම් කරන්නේ ජංගම ගිණුම කියලා. බැංකු ජංගම ගිණුම. එක් එක් පුද්ගලයාගේ නමින්ම ඒ බැංකු ජංගම ගිණුම එක් එක් ආයතනයේ නමින්ම බැංකු ජංගම ගිණුම පවත්වා ගන්නවා. බැංකුවට අනුව එම ජංගම ගිණුම අපි සලකන්නේ වගකීම් ගිණුමක් කියලා. ඇයි ඒ? දැන් ව්‍යාපාරයට අනුව මුදල් පාලන ගිණුම වත්කම් ගිණුමක්. මොකද අපි බැංකුවේ තැන්පත් කළ මුදල් අපිට වත්කමක්. ඒක අපේ වත්කමක්. බැංකුවේ පැත්තෙන් ව්‍යාපාරයේ නමින් තිබෙන ජංගම ගිණුම වගකීම් ගිණුමක්. මොකද මේ ගිණුම් හිමියා ඉල්ලූ විටකදී ඒ ගිණුමේ තියෙන මුදල් ආපසු ගෙවන්නට බැංකුව බැඳලා ඉන්නවා. ඒ නිසා බැංකුව ගිණුම් හිමියාගේ ජංගම ගිණුමට ගනුදෙනු වාර්තා කිරීම කරනුවේ වගකීම් ගිණුමක ගනුදෙනු සටහන් කිරීමේ රීතිය අනුව. මොකද රීතිය? වගකීම් අඩුවීම හර වැඩිවීම බැර. ඒ කියන්නේ බැංකුව අපේ ජංගම ගිණුමේ ශේෂයේ වැඩි වෙන අවස්ථාවලදී බැංකුව අපේ ජංගම ගිණුමට දාන්නේ බැර පැත්තට. අපේ ගිණුමේ ශේෂයේ අඩු වෙන ගනුදෙනු බැංකුව ලියන්නේ මොන පැත්තේද? හර පැත්තේ. ඒ වගේම හැම වාණිජ්‍ය බැංකුවක් විසින්ම සෑම මාසකට වරක්ම බැංකුව විසින් මේ ජංගම ගිණුමට හර කළ ගනුදෙනු, බැර කළ ගනුදෙනු, ඒ වගේම ආරම්භයේ තිබුණු ශේෂ, අවසානයේ තිබුණු ශේෂයන් සඳහන් කරමින් මාසිකව ගිණුම් හිමියා වෙත ප්‍රකාශනයකුත් එවනවා. ඒ ප්‍රකාශනය අපි නම් කරනවා බැංකු ප්‍රකාශනය කියලා. නැත්නම් බැංකු ගිණුම් විස්තරය කියලා. පැහැදිලි නේද? උතර එනම් මුලින්ම හඳුනා ගන්න ඕන කාරණේ ඔකයි. ව්‍යාපාරය සමග බැංකුව හා ව්‍යාපාරයේ සිය ගනුදෙනු වාර්තා කරන ස්ථානයන් දෙක. නැවත මතක් කරන්න ව්‍යාපාරය ගනුදෙනු වාර්තා කරන්නේ කොහෙද? බැංකුව සමග කළ ගනුදෙනු මුදල් පාලන ගිණුමේ. මම කියන්නේ ලෙජර් ගිණුම. බැංකුව වාර්තා කරන්නේ බැංකුවේ ජංගම ගිණුමේ. ව්‍යාපාරයට අනුව මුදල් පාලන ගිණුම මොකද්ද? වත්කම් ගිණුමක්. ඒතර ගනුදෙනු සටහන් කිරීමේ රීතිය මොකද්ද? වැඩිවීම හර අඩුවීම බැර. බැංකුවට අනුව ජංගම ගිණුම මොන ගිණුමක්ද? ව්‍යාපාරයේ නමින් තිබෙන ජංගම ගිණුම වගකීම් ගිණුමක්. ඒ සටහන් කරන්නේ මොකද්ද රීතිය? වගකීම් රීතිය. ඒ අනුව අඩුවීම හර වැඩිවීම බැර. ඒතර පළවෙනිම තේරුම් ගන්න ඕනේ මේ මුදල් පාලන ගිණුමයි බැංකු ජංගම ගිණුමයි අතර තිබෙන්නේ කතර සම්බන්ධතාවයක්. එයි මම එහෙම කිව්වේ මුදල් පාලන ගිණුමට හර කරන්නේ වැඩිවීම, බැංකුව ජංගම ගිණුමට වැඩිවීම දාන්නේ බැර පැත්තට. ප්‍රතිවිරුද්ධාකාරයට. මුදල් පාලන ගිණුමට බැර කරන්නේ අඩුවීම, බැංකුව අඩුවීම සටහන් කරන්නේ බැංකු ජංගම ගිණුමේ හර පැත්තට. ඒතර ප්‍රතිවිරුද්ධ කතර සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වේ ඒකයි. ඒ වගේම මම කිව්වා හැම මාසයකට වරක්ම බැංකුව විසින් අපේ ජංගම ගිණුමට හර කරන ලද වටිනාකම්, බැර කරන ලද වටිනාකම්, ආරම්භක අවසාන ශේෂයන් දක්වමින් ප්‍රකාශනයක් මාසපතා එවනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? බැංකු ප්‍රකාශනය නැතිනම් බැංකු ගිණුම් විස්තරය කියලා. පැහැදිලිද? හොඳයි.
බලන්න එතකොට මම ඔය කිව්ව කාරණා ටික තමයි මෙතන තියෙන්නේ. මුදල් පාලන කිරීමේ වැඩිවීම හරහා අඩුවීම බැලකිරීම සිද්ධාන්තය මත ගනුදෙනු වාර්තා කරන බව, බැංකුවේ විසින් ජංගම කිරීමේ අඩුවීම හරහා වැඩිවීම බැලකිරීම සිද්ධාන්තය මත ගනුදෙනු වාර්තා කරන බවත්, මේ ජංගම කිරීමේ පිටපතක් අපට එවනවා ඒ බැංකු ප්‍රකාශන නමින් හඳුන්වනවා කියලා තමයි මෙම හැඳින්වීම පරිච්ඡේදය තුලින් මා දක්වා තිබෙන්නේ. ඊළඟට බලන්න කලින් සඳහන් කළ කාරණයක්ම තමයි ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවොත් මුදල් පාලන කිරීම කියන වත්කම් ගිණුමක්. ඒ නිසා අපි ගනුදෙනු වාර්තා කිරීම කරන්නේ වත්කම් ගිණුමක ගනුදෙනු සටහන් කරන විදියට. බැංකුවේ පැත්තෙන් බැලුවොත් බැංකු ජංගම කිරීම කියන්නේ මොකද්ද? වගකීම් ගිණුමක්. හරිද? එතකොට අර මම ඉස්සර සඳහන් කළා වගේ මුදල් පාලන ගිණුමට හර කරන්නේ වැඩිවීම, බැංකුව අපේ ගිණුමට දාන්නේ බැර පැත්තට. ඒතර අපේ මුදල් පාලන ගිණුමට බැංකු ගනුදෙනුක යමක් හර කරනවා නම් ඒ බැංකුවේ පැත්තෙන් වාර්තා කරන අපේ ජංගම ගිණුමට බැර කරනවා කියන එක. ඒතර මුදල් පාලන කිරීම හර කළ ගනුදෙනුවක සැබෑ තත්ත්වයේ බැංකුවේ පැත්තෙන් කිව්වොත් බැංකුව අපේ ගිණුමට බැර කළා කියන එක. උදාහරණයක් වශයෙන් අපි චෙක් පතක් බැංකුවේ තැන්පත් කරනවා. අපි මුදල් පාලන කිරීම හර කරනවානේ. ඒක බැංකුවේ අපේ ජංගම කිරීම ලියවෙන්නේ බැර පැත්තේ. අපි චෙක් පතක් නිකුත් කරනවා. චෙක් පතකින් ගෙවීමක් කරනවා. අපි මුදල් පාලන කිරීම ලියන්නේ බැර පැත්තේනේ. ඒක බැංකු ජංගම කිරීම ලියන්නේ හර පැත්තේ. ඒක තමයි මේ සඳහන් වෙලා තිබෙන්නේ. එතකොට බැංකු ප්‍රකාශනය ගැන මම කිව්වා. බැංකු ප්‍රකාශනය කියලා කිව්වේ මොකද්ද? යම්කිසි මාසයක් තුළදී බැංකුව විසින් ගිණුම් හිමියාගේ ජංගම ගිණුමට හර කරන ලද හා බැර කරන ලද ගනුදෙනු සහ ආරම්භක සහ අවසාන ශේෂයන් දක්වමින් අප ගිණුම් හිමියා වෙත එවන ප්‍රකාශනය. මේ බලන්න. කාල පරිච්ඡේදයක් තුළදී බැංකුව විසින් ගිණුම් හිමියාගේ ජංගම ගිණුමට හරහා බැර කරන ලද වටිනාකම් සහ ශේෂයන් සඳහන් කරමින් බැංකුව විසින් ගිණුම් හිමියා වෙත එවන ලියවිල්ල අපි කියන මොකද්ද? බැංකු ප්‍රකාශනය. මේක ප්‍රකාශනයක ස්වරූපයක් ගන්න, හැඩයක් ගන්න එක මෙන්න මේ වගේ. දැන් මෙතන දල ආකෘතියක් බැංකු ප්‍රකාශනයක. බැංකු ප්‍රකාශනයේ උඩින් තියෙනවා බැංකුවේ නම, සාඛාව, ලිපිනය එහෙම තියෙනවා. බැංකු ප්‍රකාශනය කියලා තියෙනවා. දිනය බැංකු ප්‍රකාශනයේ උදිනේ තියෙනවා. නැත්නම් මේ කාල පරිච්ඡේද මාසය කියලා සඳහන් වෙන්න පුළුවන්. මේ අහවල් මාසය සඳහා බැංකු ප්‍රකාශනය කියලා. ගිණුම් අංකය සඳහන් වෙනවා. බැංකු සාඛාවේ නම සඳහන් වෙනවා. අවසාන ශේෂයත් උඩුම සඳහන් කරනවා. විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ පහළ තියෙන තොරතුරු ටික දිනේ තීරුව තියෙනවා. විස්තරයේ තීරුව තියෙනවා. ඒ ගනුදෙනුවේ විස්තර දක්වන්න. හර කිරීම, හර කළ වටිනාකම් හර කරනවා. බැර කිරීම නැත්නම් බැර තීරුව ලියනවා. හැම හර කිරීමකින්ම බැර කිරීමකින්ම අනතුරුව ශේෂය පෙන්වුම් කරනවා. එක් එක් හර කිරීමෙන් හා බැර කිරීමෙන් අනතුරුව ශේෂය. මාස අවසානයේ නෙමෙයි දැක්වෙන්නේ, ගනුදෙනුවෙන් ගනුදෙනු ශේෂය දැක්වෙනවා. ඒ මේ මාසයේ අවසාන ශේෂයත් වාර්තා වෙනවා. මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි බැංකු ප්‍රකාශනයක හැඩතලය වෙන්නේ. පැහැදිලිද? දැන් අපි තුමු දැන් දිනේ අපි තුමු ජනවාරි 2 කියලා හිතන්නකෝ. අපි මුදල් තැන්පතු කරනවා. මුදල් තැන්පතු රුපියල් 10000ක් තැන්පත් කළා නම් බැංකුවේ දැන් මේ බැංකු ප්‍රකාශනයේ කියන්නේ බැංකු ජංගම කිරීමේ පිටපතක්. ඒතර මේකේ වාර්තා කරන්නේ මුදල් පාලන කිරීමේ හරබැර කළ ගනුදෙනු නෙමෙයි, බැංකුව අපේ ජංගම කිරීමට හරබැර කළ ගනුදෙනු. ඒතර අපි රුපියල් 10000ක් බැංකුවේ තැන්පත් කළා නම් බැංකුවේ ඒක වාර්තා කරන්න මොන පැත්තද? අපේ ජංගම කිරීම හරද බැරද? බැර. ඒකට හේතුව ඒක බැංකුවේ පැත්තෙන් බැලුවොත් මුදල් ලැබීම, බැංකුවේ මුදල් කිරීම හර අපේ කිරීම බැර. ඒතර බැංකුවට අපේ කිරීම කියන්නේ ගනුදෙනු කරුවේ කිරීම කියන්නේ මොකද්ද? වගකීම් කිරීමක්. එහෙනම් අපේ කිරීම බැර කරනවා. 10000 කියලා දන්නකො. 10000. ඒතර ශේෂයත් අත 10000. අපි ජනවාරි 5 වෙනිදා අපි චෙක් පතක් නිකුත් කරනවා. ඒ චෙක් පත්‍රය බැංකුව සල්ලි ගෙවනවා. අපි 4000ක චෙක් පතක් නිකුත් කළා නහිමියෙකුට. බැංකුවට නහිමිය චෙක් පත ඉදිරිපත් කළා. බැංකුව සල්ලි ගෙවනවා. ගෙවුවාම බැංකුව අපේ ගිණුමට හර කරනවා ඒක. ඇයි හර කරන්නේ? අපේ ගිණුමෙන් අඩු කරන්න එපා. අපේ ගිණුමෙන් අඩු කරන දේවල් තමයි බැංකුව හර කරන්නේ. අපේ ගිණුම ශේෂය වැඩි කරන දේවල් තමයි බැර කරන්නේ. ඒතර 4000ක් හර කළා නම් ඒතර දැන් ශේෂය වෙන්නේ කී 10000න් 4000 ගියාම 6000යි. මොනවම තමයි වෙන්නේ. හැම හර කිරීමක්ම නිසා ශේෂය අඩු වෙනවා. හැම බැර කිරීමක්ම නිසා ශේෂය වැඩි වෙනවා. අපි ජනවාරි 10 වෙනිදා අපි චෙක් පතක් තැන්පත් කරනවා. රුපියල් 3000ක චෙක් පතක් තැන්පත් කළා කියමු. බැංකුවේ පැත්තෙන් කොහොමද ලියන්නේ? දැන් ව්‍යාපාරයේ පැත්තෙන් නම් චෙක් පත් තැන්පත් කළාම මුදල් පාලන කිරීම හරනේ කෙලින්ම ලැබීමක් නේද? කෙලින්ම ඍජුවම බැංකුවේ තැන්පත් වුණාසේ සලකා මුදල් පාලන කිරීම හර කරනවා.
චෙක්පත තැන්පත් කිරීම හේතුවෙන් බැංකුව අපේ ජංගම ගිණුම ශේෂ්ත්‍රය වැඩි කරන්න එපා. උතුර වැඩි කරනවා කියන්නේ අපේ ගිණුමට බැර කරනවා. 3000ක් බැර කළා කියමු. ඒත් දැන් ශේෂ්ත්‍රය වෙන්නේ 6000ක් කලින් දවසේ තිබුණා 3000ක් බැරනවා දැන් ශේෂ්ත්‍රය 9000. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. හැම හර කිරීමකින්ම හැම බැර කිරීමකින්ම ශේෂ්ත්‍රය දැක්වෙන පරිදි බැංකු ප්‍රකාශනය හදනවා. මොකද මේ බැංකු ප්‍රකාශනය ඉතාමත් වැදගත්. අපේ පාඩමට ප්‍රධාන ප්‍රස්තුතයක් වෙනවා බැංකු ප්‍රකාශනය. ඒ කියන්නේ බැංකු සසුදුම් ප්‍රකාශනය හදන්න අවශ්‍ය කරන ප්‍රධානම ලියවිල්ලක් තමයි බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනය ගැන අපි හරි අවබෝධයක් ලබා ගත යුතුමයි. බලන්න බැංකු ප්‍රකාශනයක එහෙමනම් සාමාන්‍යයෙන් අන්තර්ගත වන තොරතුරු මොනවද? බැංකු ප්‍රකාශනයක දැකිය හැකි තොරතුරු. මේ තියෙන බලන්න එක එක මාසයේ ආරම්භක ශේෂය තියෙනවා. කාලච්ඡේදයේ ආරම්භයේ මාසයේ ආරම්භයේ බැංකු ජංගම ගිණුමේ තිබුණු ශේෂය හරද බැරද? උතර අපේ පැත්තෙන් බැලුවොත් බැංකු ජංගම ගිණුමේ බැර ශේෂයක් තිබ්බොත් තමයි වාසිදායක ශේෂයක් වෙන්නේ. ඒ කියන්නේ අපේ නමින් බැංකුවේ සල්ලි තිබෙනවා නම් මුදල් තිබෙනවා නම් ඒක බැංකු ජංගම ගිණුමේ බැර ශේෂයක් තියෙන්න ඕනේ. බැංකු ජංගම ගිණුමේ හර ශේෂයක් වෙනවා කියන්නේ අයිරාවක්. ඒ කියන්නේ අපේ ජංගම ගිණුමේ තිබෙන ශේෂය ඉක්මවා අපි මුදල් අරගෙන තියෙනවා. එහෙම ගන්න පුළුවන් කමක් තියෙනවා. බැංකුව සමග විශ්වාසව කටයුතු කරනකොට කළමනාකරුගේ අවසරය මත ගිණුම ශේෂය ඉක්මවා යම් ප්‍රමාණයක් ගන්න පුළුවන් කමක් තියෙනවා. පස්සේ මුදල ආපසු ගෙවන්න ඕන පොලියකුත් එක්ක. ගිණුම ශේෂය ඉක්මවා ගත්ත ප්‍රමාණයක් තිබෙනවා නම් ඒක අපි කියනවා අයිරාවක් කියලා. ඒතර අයිරාවක් බැංකු ගිණුමක අයිරාවක් කියන්නේ මුදල් පාලන ගිණුමේ නම් අයිරාවක් දැක්වෙන්නේ බැර ශේෂයක් වශයෙන්. බැංකු ජංගම ගිණුමේ අයිරාවක් දැක්වෙන්නේ හර ශේෂයක් වශයෙන්. ඒතර යම් දවසක බැංකු ජංගම ගිණුමේ හර ශේෂයක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ අයිරාවක් තියෙනවා. බැංකු ජංගම ගිණුමේ බැර ශේෂයක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ වාසිදායක ශේෂයක් තියෙනවා. ඒතර මේ ආරම්භක ශේෂය හරව බැර අනිවාර්යෙන් බැංකු ප්‍රකාශනයක තියෙනවා. ඊළඟට මාසය තුල ජංගම ගිණුමට බැර කළ තැන්පතු බැංකු ප්‍රකාශනයක අන්තර්ගත තව කරුණක් තමයි අපි මාසය පුරාවට බැංකුවේ තැන්පත් කළ දේවල් මුදල් තැන්පත් කළ දේවල් ඒ වගේම චෙක්පත් තැන්පත් කළ වටිනාකම් මුදල් හා චෙක්පත් වලින් බැංකුවේ තැන්පත් කළ වටිනාකම් බැංකුව අපේ ජංගම ගිණුමට බැර කරනවා වගේම බැංකු ප්‍රකාශනයේ සඳහන් කරනවා මේ මාසය තුල මෙන්න මෙච්චරක් මුදල් වශයෙන් තැන්පත් වෙලා තියෙනවා චෙක්පත් වශයෙන් මෙන්න මෙච්චර වටිනාකමක් තැන්පත් වෙලා තියෙනවා කියලා. බැංකු ප්‍රකාශනයක තිබෙන තවත් කරුණක් තමයි ව්‍යාපාරයේ නිකුත් කළ චෙක්පත් සඳහා බැංකුව කළ ගෙවීම. දැන් අපි විවිධ පුද්ගලයින්ට විවිධ ආයතන වලට අපි චෙක්පත් වලින් ගෙවීම කරනවා. අපෙන් චෙක්පත් ලබාගත් උදවිය ඒ චෙක්පත් අපේ බැංකුවට ඉදිරිපත් කරලා මුදල් ගන්නවා. ඒතර ඒ අයට බැංකුව සල්ලි ගෙවුවාම ඒ මුදල වටිනාකම අපේ බැංකු ප්‍රකාශනයේ දක්වලා ඉවර තියෙනවා. මේ මාසය තුල මේ අහවල් අංක දාන චෙක්පත් ඔබ නිකුත් කරලා තිබෙනවා. අපි ඒවට මුදල් ගෙවුවා කියලා අපේ ගිණුමෙන් අඩු කරලා වෙනන වටිනාකම බැංකු ප්‍රකාශනයේ පෙන්වුම් කරනවා. මෙන්න මෙච්චරක් ඔබ නිකුත් කළ චෙක්පත් වලින් ගෙවීම කරලා තියෙනවා කියලා. බැංකු ප්‍රකාශනයක තියෙන තවත් කාරණයක් තමයි ව්‍යාපාරයේ නිත්‍ය නියෝග නැත්නම් අනලත් ගෙවීම මත කරන ගෙවීම. දැන් ස්ථාවර නියෝග. බැංකු ගනුදෙනු වලදී සිදුවන විශේෂ ගනුදෙනුවක් තමයි ස්ථාවර නියෝග. ස්ථාවර නියෝග නැත්නම් නිත්‍ය නියෝග නැත්නම් අනපරිදි කරන ගනුදෙනු කියන්නේ ව්‍යාපාරයේ අනපරිදි බැංකුව සිදු කරන ගනුදෙනු. ස්ථාවර නියෝග වලත් තියෙන පුළුවන් ගෙවීම් ලැබීම් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ අණක් දෙනවා බැංකුවට මාගේ ගිණුමෙන් මෙන්න මෙච්චර මුදලක් හැම මාසෙකම අහවල් ආයතන වලට යවන්න කියලා. නැත්නම් ගෙවීම් කරන්න කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් කළ යුතු යම්කිසි ගෙවීමක් බැංකුව ලවා කරනවා නම් ඒක ස්ථාවර නියෝග ගෙවීමක්. දැන් අපි මාසපතා අපි රක්ෂණ වාර්ග ගෙවන්න තියෙනවා රක්ෂණ සමාගමට. අපිට ඔක නිතිපතා මතක තියාගන්න අපහසු වෙන්න පුළුවන්. එහෙම වුණා අපිට තියෙන ලෙහෙසම ක්‍රමය තමයි අපි ලිඛිතව ස්ථාවර නියෝගයක් දෙනවා බැංකුවට හැම මාසෙම මගේ ගිණුමෙන් රුපියල් අපි 2000ක් හරි 3000ක් හරි අදාළ ගණන 2000ක් මගේ ගිණුමෙන් අඩු කරලා අහවල් රක්ෂණ ආයතනයට යවන්න. ඒතර ඒක ස්ථාවර නියෝගයක් කරන ගෙවීමක්. ඒතර බැංකුව ඒක නිසි කරනවා. ඒතර රක්ෂණ වාරික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි ගෙවන්න තියෙන කුලියක් වෙන්න පුළුවන්, පොලියක් වෙන්න පුළුවන්, බැංකු ණය වාරිකයක් වෙන්න පුළුවන්. ඒතර ව්‍යාපාරයේ අනපරිදි උපදේශ පරිදි බැංකුව විසින් කරන ගෙවීම අපි නම් කරනවා ස්ථාවර නියෝග මත ගෙවීම. එහෙනම් අනලත් ගෙවීම. නැත්නම් නිත්‍ය නියෝග ගෙවීම. ඔක ලැබීම වෙන්න පුළුවන්. අපේ අනපරිදි ව්‍යාපාරයට බැංකුව අප වෙනින් එකතු කරගත්ත දේවල් තියෙන්න පුළුවන්. ඒවා ස්ථාවර නියෝග ලැබීම් ගනුදෙනු.
ඒවා බැංකු ප්‍රකාශනයේ සඳහන් කරනවා. ඔබගේ නියෝග පරිදි මෙන්න මේ ගෙවීම් අපි කළා කියලා. අර බැංකු ප්‍රකාශනය අපිට සඳහන් කරලා එවනවා. ඊළඟට ඒක අනිත් පැත්ත මම කිව්වේ ව්‍යාපාර උපදෙස් පරිදි බැංකුව ව්‍යාපාරය වෙනුවෙන් එකතු කරගත්තු දේවල්. අපගේ උපදෙස් පරිදි බැංකුව එකතු කරගත්තු දේවල්. තමයි අපිට ලැබෙන්න තියෙන ආදායමක්. කුලී ආදායමක් එකතු කරගත්ත වෙන්න පුළුවන්. පොලි ආදායමක් එකතු කරගත්ත වෙන්න පුළුවන්. ලාභාංශ ආදායමක් එකතු කරගත්ත වෙන්න පුළුවන්. එහෙම වුණොත් බැංකුව එකතු කරගෙන අපේ ගිණුමට බැර කරලා අර බැංකු ප්‍රකාශනයේ සඳහන් කරලා එවනවා. ඊළඟට බැංකු ප්‍රකාශනයක තියෙනවා මාසය තුල බැංකුව අය කළ බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, කොමිස් වගේ දේවල්. තමයි ජංගම ගිණුම් හිමියෙකුගෙන් බැංකුවට අය කර ගන්න දේවල් තියෙනවා. එකක් තමයි බැංකු ගාස්තු. ඒ කියන්නේ ව්‍යාපාරය වෙනුවෙන් කරන සේවාවන් වෙනුවෙන් ඔය ස්ථාවර නියෝග කරන ගෙවීම් ලැබීම ඒ සේවා තියෙනවානේ. ඒ වෙනුවෙන් අය කරන ගාස්තු. චෙක් පොත් ගාස්තු. අපිට නිකුත් කරන හැම චෙක් පොතක් සඳහාම ගාස්තුවක් අය කර ගන්නවා. ඒ වගේම කොමිස් වගේ දේවල්. ඒ කියන්නේ අපි නිකුත් කළ චෙක් පතක් අගරු වූ විට බැංකුවේ කර කොමිස් මුදල් කපා ගන්නවා. ඒ වගේම සමහර හරබදු සමහරක් රජයන් විසින් යම් කාලවල බැංකු ගිණුමට හර කරන දේ සඳහා බදු අය කරනවා. හරබදු. අයිරා පොලි. මේ වගේ දේවල් බැංකුවට අපේ ගිණුමින් යමක් අය කරගන්න තිබෙනවා නම් බැංකුව කරන්නේ අපේ ජංගම ගිණුමට ඒක හර කරනවා. හර කරලා මාසයේ අවසානයේ වන බැංකු ප්‍රකාශනයේ සඳහන් කරනවා ඒ අය කරගත්ත දේවල්. බැංකු ගාස්තු වශයෙන් මෙච්චරක් අය කරගත්තා, පොලි වශයෙන් මෙච්චරක් අය කරගත්තා, චෙක් පොත් ගාස්තු මෙච්චරක් අය කරගත්තා ආදී වශයෙන්. ඒවා බැංකු ප්‍රකාශනයේ අඩංගු කරුණු. ඊළඟට ගනුදෙනු කරුවන්ගෙන් බැංකුවට කෙලින්ම ලැබුණු මුදල්. ණයගැති ප්‍රේෂණ. අපි සමග හිතවත්ව ගනුදෙනු කරනකොට අපි ගනුදෙනු කරුවන්ට අපි බැංකු ගිණුම් අංකය හුඟක් වෙලාවට ලබා දෙනවා. ඒගොල්ලෝ අපි බැංකු ගිණුම් අංකය දැනගන්නවා. ඒ අය විසින් අපට ගෙවන්න තියෙන මුදල් බොහෝ අවස්ථාවලදී ඇතැම් අවස්ථාවලදී කෙලින්ම අපේ බැංකු ගිණුමට එවනවා. අපට එවන්න තියෙන මුදලක් ගනුදෙනු කරුවෙක් අපේ ව්‍යාපාර ස්ථානයට ගෙනවිත් දෙනවා වගේම සමහරක් අය බැංකුවට එවනවා. ඒතර ගනුදෙනු කරුවෙකින් බැංකුවට ඍජුවම ප්‍රේෂණයක් ආවනම් ලැබීමක් ආවනම් ඒක අපි කියනවා ණයගැති ප්‍රේෂණ කියලා. ඒතර මේ විදිහට අපේ ගනුදෙනු කරුවන්ගේ මාසය තුල බැංකු ගිණුමට ලැබිලා තියෙන මුදල් ණයගැති ප්‍රේෂණ බැංකුව අපේ ජංගම ගිණුමට බැර කරලා අර බැංකු ප්‍රකාශනයේ සඳහන් කරලා එවනවා. මෙන්න මේ අයගෙන් මාසය තුල මුදල් ලැබිලා තියෙනවා කියලා. ඊට පස්සේ තියෙනවා අගරු චෙක්පත්. අපි නිකුත් කළ චෙක්පත් අගරු වෙන අවස්ථා තියෙනවා වගේම අපි තැන්පත් කළ චෙක්පත් අගරු වෙන අවස්ථා තියෙනවා. તો චෙක්පත් අගරු වීම වුණොත් ඒ බව බැංකු ප්‍රකාශන සඳහන් කළ එවනවා. ඒ ගනුදෙනුව ඒ වටිනාකම හරබැර කිරීම තුළින් මේ චෙක්පත් අගරු වූවා කියලා සඳහන් කරමින් බැංකු ප්‍රකාශනයේ සඳහන් කරලා එවනවා. તો අගරු චෙක්පත් ගැන අපිට බැංකු ප්‍රකාශනයේ මගින් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අවසානයේ මාසයේ අවසානයේ කාලච්ඡේදයේ අවසානයේ බැංකු ජංගම ගිණුමේ තිබෙන ශේෂය වාසදායක ශේෂයක්ද කියන්නේ බැර ශේෂයක්ද අයිරා ශේෂයක්ද කියන්නේ හර ශේෂයක්ද යන වගත් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් මේවා තමයි ඔය එවන බැංකු ප්‍රකාශනයක දැකිය හැකි කරුණු. පැහැදිලිද? අපි දැන් ඊළඟට බලමු දැන් අපේ මේ පාඩමට සම්බන්ධ පාරිභාෂික යෙදුම් කීපයක් තියෙනවා. ඒවය අදහස මොකක්ද කියන එක. එක බැංකු ප්‍රකාශනට අනුව බැර ශේෂය. ඒතර බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයෙන් අදහස් කරන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයෙන් කියන්නේ අපේ ජංගම ගිණුමේ බැර ශේෂයක් තියෙනවා කියන එකයි. ඒකේ තේරුම ව්‍යාපාරයේ නම් බැංකු ගිණුමේ තිබෙන මොන ශේෂයක් කියනද? වාසදායක ශේෂයක්. අපි මේක අපි අදහස ලියමු. ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුමේ පවතින වාසදායක ශේෂය වේ. බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයෙන් අදහස් වන්නේ බැංකු ජංගම ගිණුමේ තිබෙන වාසදායක ශේෂය. බැංකු ප්‍රකාශන අනුව හර ශේෂයක් තිබුණොත් ඒකේ තේරුම මොකද්ද? ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුමේ තියෙන මොකද්ද? ආවාසදායක ශේෂයක් නැත්නම් අපි කියන මොකද්ද කියලා? අයිරාවා. ව්‍යාපාරය නමින් වූ බැංකු ජංගම ගිණුමේ
ඇති අවාසිදායක හෙවත් අයිරා ශේෂ්‍ය වේ. බැංකු ප්‍රකාශන අනුව හරශේෂයක් තියෙනවා කියන එකේ තේරුම තමයි බැංකු ජංගම කිරීමේ තියෙන මොකද්ද? අයිරාවක් නැත්නම් අවාසිදායක ශේෂයක් කියන එක. උපලබ්ධි වූ චෙක්පත් නැත්නම් නිෂ්කාසනය වූ චෙක්පත්. මොකද්ද මේ කියන්නේ? ළමයි අපි බැංකුවකට චෙක්පතක් තැන්පත් කිරීම සඳහා යවුවහම බැංකු නිලධාරීන් දැන් කවුන්ටරේ ඉන්න අය චෙක්පතේ බාර ගන්නවා. නමුත් ඒ මොහොතේදීම එම චෙක්පතේ අගය අපේ ජංගම ගිණුමට බැර කරන්නේ නැහැ. බැංකුවකට මේ චෙක්පතේ නිෂ්කාසන කටයුතු අවසන් වීමට දින කිහිපයක් ගත වෙනවා. ඒ කියන්නේ චෙක්පත බැංකුව බාරගත්තා වුණත් ඒ චෙක්පත සම්බන්ධයෙන් සෝදසි කිරීම කිහිපයක් කරන්න තියෙනවනේ. මේ චෙක්පත ඉදිරිපත් චෙක්පත අනකරුගේ ගිණුමේ සල්ලි තියෙනවද? චෙක්පතේ අත්සන් හරිද? චෙක්පතේ වළංගු කාලය හරිද? ආදී දේවල් සොයා බලන්න ඕනේ. ඒක වෙනම තියෙනවා මහා බැංකුවේ තියෙන චෙක්පත් නිෂ්කාසන අංශයක්. ඒ හරහා තමයි මේ ලංකාවේ පුරාම තිබෙන සියලුම චෙක්පත් ගණුදුන වල නිෂ්කාසන කටයුතු සිදුවන්නේ. උතර මේ නිෂ්කාසන කටයුතු අවසන් වුණයින් පස්සේ එම චෙක්පත සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැත්නම්, ඒ කියන්නේ චෙක්පත අපේ ගිණුමට බැර කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැත්නම් බැංකුව අපේ ගිණුමට චෙක්පත බැර කරනවා. චෙක්පත් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා නම් ඒක අගරු කරනවා. උතර මේ කාර්යය කරන්න දින කිහිපයක්, සමහරක් විට දින 2ක් 3ක් 4ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. උතර මෙම කාලය තුල ඒ නිෂ්කාසන කටයුතු අවසන් වුණු පසු අපේ ගිණුමට චෙක්පත බැර කළා නම් අපි කියනවා චෙක්පත උපලබ්ධි වුණා කියලා. රියලයිස් වුණා. නිෂ්කාසනය වුණා කියලා කියනවා. චෙක්පත කියන්නේ චෙක්පතේ නිෂ්කාසන කටයුතු අවසන් වූ පසු අපේ ජංගම ගිණුමට බැර වූ චෙක්පත් අපි කියනවා උපලබ්ධි වූ චෙක්පත් කියලා. දැන් අපි ජනවාරි 1 වෙනිදා චෙක්පතක් තැන්පත් කළා කියන්නකෝ. නිෂ්කාසන කටයුතු සඳහා දවස් 3ක් ගියා කියන්නකෝ. ඒතකොට ජනවාරි 3 වෙනිදා නැත්නම් ජනවාරි 4 වෙනිදා එම චෙක්පත අපේ ගිණුමට බැංකුව බැර කළා නම් අපි මොකද කියන්නේ? චෙක්පත උපලබ්ධි වුණා. ඒතකොට දැන් ජනවාරි 1 තමයි චෙක්පත අපි තුන් තැන්පත් කළේ. ජනවාරි 3 කියන්නකෝ බැර වුණේ. ඒතර මේ බෙදාට අපි කියන චෙක්පත උපලබ්ධ වුණා කියලා. උපලබ්ධ වුණා. මෙන්න මේ කාලය තුල ජනවාරි 1 2 වගේ තුන මෙන්න මේ කාලය තුල අපි කියන්නේ මොකද්ද මේකට? උපලබ්ධ නොවු චෙක්පත්. ඒ කියන්නේ අපි බැංකු ගිණුමට තැන්පත් කිරීමට යවා ඇති නමුත් බැංකුව මෙතෙක් අපේ ගිණුමට බැර කරලා නැත්නම් මේ චෙක්පත් මොකක් හරි හේතුවක් නිසා ඒක අපි කියන උපලබ්ධ නොවු චෙක්පත්. මේ කාලය තුල අපි මේක හලකන්නේ උපලබ්ධ නොවු චෙක්පත්. තුන්වෙනිද බැර වුණා නම් උපලබ්ධි වූ චෙක්පත්. ඒත් මෙතන අහන්නේ මොකද්ද අපෙන්? උපලබ්ධි වූ චෙක්පත්. එන අදහස මොකද්ද? බැංකු ජංගම ගිණුමකට තැන්පත් කිරීම පිණිස යවූ චෙක්පත් වලින් බැංකු ජංගම ගිණුමට බැර වූ චෙක්පත්. මෙහෙම ලියමු. බැංකුවේ තැන්පත් කළ චෙක්පත් වලින් ජංගම ගිණුමට බැර වූ චෙක්පත්. අපි බැංකුවේ තැන්පත් කිරීමට යවා ඇති ඒ වගේම බැංකුව අපේ ජංගම ගිණුමට බැර කළ චෙක්පත් අපි කියන මොනවද? උපලබ්ධ වූ චෙක්පත් නැත්නම් නිෂ්කාසනය වූ චෙක්පත් කියලා. හරිනේ? ඊට පස්සේ කියනවා ඉදිරිපත් වූ චෙක්පත්. ළමයි අපි නහිමියන් ඇතුළු විවිධ පුද්ගලයන්ට චෙක්පත් නිකුත් කරනවා. ව්‍යාපාර විසින් කළ යුතු ගෙවීම් චෙක්පත් ආධාරයෙන් කරනවා. චෙක්පතකින් අපි ගෙවීමක් කළාම ඒ චෙක්පත ලබාගත් පුද්ගලයා එම අවස්ථාවේදීම බැංකුවට යා යුතුයි කියලා නියමයක් නැහැ. චෙක්පතක වළංගු කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් චෙක්පතක වළංගු කාලය මාස 6යි. විශේෂ අවස්ථාවලදී එය ඊට වඩා අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් චෙක්පතේ සඳහන් කරනවා වළංගු කාලය මාස 6යි, වෙනකොට මාස 3යි, මාස 2යි, නැත්නම් දින 90යි, දින 60යි ආදී වශයෙන්. එහෙම සඳහනක් නැත්නම් චෙක්පතක වළංගු කාලය මාස 6යි. ඒ කියන්නේ චෙක්පතක් ලබාගත්තු කෙනෙකුට මාස 6ක්
ඇතුළත චෙක්පත බැංකුවට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. එතකොට ඉදිරිපත් උත්තර බැංකුවට චෙක්පත ඉදිරිපත් කළාම තමයි බැංකුව සල්ලි ගෙවීම කරන්නේ. ඒතර අපි නිකුත් කළ චෙක්පත් ලාභියා බැංකුවට ඉදිරිපත් කරලා මුදල් ලබාගෙන තිබෙනවා නම් අපි කියනවා ඒක බැංකුවට ඉදිරිපත් වූ චෙක්පත් කියලා. ඒ වගේම අපි නිකුත් කළ චෙක්පතක් මේ වන විටත් තවම ඒ ලබාගත්තු කෙනා බැංකුවේ මුදල් අරගෙන නැත්නම් අපි කියනවා ඒක ඉදිරිපත් නොවූ චෙක්පත් කියලා. දැන් මෙතන අහන්නේ මොකද්ද? ඉදිරිපත් වූ චෙක්පත්. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් නිකුත් කළ චෙක්පත් බැංකු ගිණුමට ඉදිරිපත් කරලා මුදල් ලබාගෙන තිබේ නම් ඒව මොනවාද? ඉදිරිපත් වූ චෙක්පත්. මෙහෙම ලියමු. ව්‍යාපාරය නිකුත් කරන ලද හා බැංකුවට ඉදිරිපත් කර මුදල් ලබාගත් චෙක්පත්. අපි නිකුත් කළා වගේම ඒ චෙක්පත ලබාගත්තු කෙනා බැංකුවට ඉදිරිපත් කළ මුදල් ලබාගෙන තිබෙනවා නම් අපි ඒකට කියනවා ඉදිරිපත් වූ චෙක්පත් කියලා. ඊළඟට අනලත් ගෙවීම නිත්‍ය නියෝග ස්ථාවර නියෝග මත ගෙවීම. මම කලින් පැහැදිලි කළානේ. මොකද ඒක තේරුම? ව්‍යාපාරයේ අනපරිදිත ව්‍යාපාරයේ උපදෙස් පරිදි බැංකුව ව්‍යාපාරයේ ජංගම ගිණුම මගින් සිදු කළ ගෙවීම. ව්‍යාපාරයේ අනපරිදි බැංකුව විසින් ජංගම ගිණුම මගින් සිදු කළ ගෙවීම. අපගේ උපදෙස් පරිදි බැංකුව අපේ ජංගම ගිණුමේ යමක් ගෙවා ඇතනම් ඒ මොනවද? ස්ථාවර නියෝග මත ගෙවීම. ඊළඟට බැංකුව අය කළ බැංකු ගාස්තු හා චෙක්පොත් ගාස්තු. ඒ කියන්නේ බැංකුව විසින් ව්‍යාපාරයේ ජංගම ගිණුමට හර කරන ලද බැංකුව විසින් අය කරගත්තු දෑ. බැංකුව විසින් ජංගම ගිණුමට හර කරන ලද ගාස්තු තමයි මේක අදහස් කරන්නේ. චෙක්පොත් ගාස්තු වෙන්න පුළුවන්, බැංකු ගාස්තු වෙන්න පුළුවන්. අපේ ගිණුමෙන් අඩු කරගත්තු. හර කළා කියන අඩු කළාගත්තු එකනේ. හරි. උපලබ්ධ නොවූ චෙක්පත් මම කලින් සඳහන් කළානේ මොකද්ද? ව්‍යාපාර විසින් බැංකුවේ තැන්පත් කර ඇති නමුත් මෙතෙක් ජංගම ගිණුමට බැර නොවූ චෙක්පත්. නිෂ්කාසන කටයුතු අවසන් නොවීම නිසා බැංකු ගිණුමට බැර නොවූ චෙක්පත්. අපි කියන උපලබ්ධ නොවූ චෙක්පත්. බැංකුවේ තැන්පත් කළ නමුත් නිෂ්කාසන කටයුතු අවසන් නොවීම හේතුවෙන් ජංගම ගිණුමට බැර නොවූ චෙක්පත් නේ. අපි තැන්පත් කළ ඉවරයි. නමුත් නිෂ්කාසන කටයුතු තාම අවසන් වෙලා නැහැ. ඒ නිසා තාම අපේ ජංගම ගිණුමට බැර වෙලා නැති චෙක්පත් අපි කියන මොකද්ද? උපලබ්ධි නොවූ චෙක්පත්. ඊළඟට තියෙනවා ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒකත් මම කලින් සඳහන් කළා. මොකද්ද? අපි නිකුත් කර නමුත් බැංකුවට මුදල් ලබා ගැනීම පිණිස බැංකුවට ඉදිරිපත් කර නැති චෙක්පත්. අපි නිකුත් කළ ඉවරයි. නමුත් චෙක්පත් ලාභියා මුදල් ලබා ගන්න බැංකුවට තාම ඉදිරිපත් කරලා නැති ඒවා. වෙනවා. ව්‍යාපාරය නිකුත් කළ නමුත් මුදල් ලබා ගැනීම පිණිස බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. අපි නිකුත් කළ අවස්ථාවේදී මුදල් පාලන ගිණුම බැර කරනවා. නමුත් බැංකුව අපේ ගිණුමෙන් අඩු කරන්නේ චෙක්පත බැංකුවට ඉදිරිපත් කළ දාට සහ මුදල් ගෙවුවයින් පස්සේ.
බැංකුවට තාම චෙක්පත ඉදිරිපත් වෙලා නැත්නම් බැංකුවට මුදල් ගෙවන විදියක් නැහැ. බැංකුව තාම දන්නේ නැහැ අපි චෙක්පත නිකුත් කළා කියලා. ඒ චෙක්පත අපි හඳුනගන්නේ මොනවද? ඉදිරිපත් නොකර චෙක්පත. අපි නිකුත් කළ ඉවරයි. අපේ මුදල් පොත්තු අපේ පොත්වල සටහන් කළ ඉවරයි. හැබැයි බැංකුවෙන් තාම අඩු වෙලා නැහැ සල්ලි. හේතුව තාම බැංකුවට ඒක චෙක්පත ඉදිරිපත් වෙලා නැති නිසා. ණයගැති ප්‍රේෂණ. ණයගැති ප්‍රේෂණ කිව්වෙ මොකද මම? ව්‍යාපාරයේ ගනුදෙනු කරුවන්ගෙන් බැංකු ජංගම ගිණුමට ඍජුවම බැර වූ වටිනාකම්. ව්‍යාපාරයේ ගනුදෙනු කරුවන්ගෙන් බැංකු ජංගම ගිණුමට ඍජුවම බැර වූ වටිනාකම්. ඒක චෙක්පත් වලින් වෙන්න පුළුවන්, මුදලින් වෙන්න පුළුවන්. අපේ ගනුදෙනු කරුවන් කෙලින්ම බැංකු ගිණුමට ලැබුණු දේවල් තමයි අපි කියන්නේ ණයගැති ප්‍රේෂණ. තැන්පත් කළ අගරු චෙක්පත්. තැන්පත් කළ අගරු චෙක්පත් කියන්නේ ව්‍යාපාරයේ බැංකුවේ තැන්පත් කරලා නමුත් ඒ චෙක්පතට මුදල් ගෙවීම බැංකුව ප්‍රතික්ෂේප කර තිබෙනවා නම් ඒ කියන්නේ චෙක්පත අපේ ගිණුමට බැර වෙලා නැත්නම් ඒක අපි කියන මොකද්ද? අගරු චෙක්පත් කියලා. ඒ කියන්නේ අපි තැන්පත් කරලා තියෙනවා මොකක් හරි හේතුවක් නිසා චෙක්පතට බැංකුව මුදල් ගෙවන්නේ නැහැ. එක්ක චෙක්පතේ අනකරුවා නමින් ගිණුමේ සල්ලි නැති වෙන්න පුළුවන්, අනකරුගේ අත්සන වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ හේතුවක් නිසා බැංකුව මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරලා. අපි කියන තැන්පත් කළ අගරු චෙක්පත්. බැංකුවක තැන්පත් කළ චෙක්පතකට මුදල් ගෙවීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබීම. අපි තැන්පත් කළ චෙක්පතකට මුදල් ගෙවන්න බැංකුව ප්‍රතික්ෂේප කරනවා නම් ඒව මොකද්ද? තැන්පත් කළ නමුත් තැන්පත් කළ අගරු චෙක්පත්. ඔක අනිත් පැත්ත වෙන්න පුළුවන් හැබැයි. ඒ කියන්නේ නිකුත් කළ අගරු චෙක්පත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිකුත් කරලා තියෙන චෙක්පතකට බැංකුව මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. ඒවා මොකද්ද? නිකුත් කළ අගරු චෙක්පත්. පැහැදිලිනේ? අපි කතා කළේ හඳුනාගත්තේ බැංකු සසුදුම් විස්තර පාඩම හදනකොට පාඩමේදී අපිට සම්බන්ධ වන පාරිභාෂික යෙදුම් කිහිපයක්. හොඳයි අපි යමු ඊළඟට පොඩි අභ්‍යාසයක් කරන්න. මෙන්න මෙහෙම. බලන්න. පහතින් දැක්වෙන්නේ අරලිය ව්‍යාපාරයට අදාළව 2020 ජනවාරි මාසයේ බැංකු ප්‍රකාශනයේ ඇතුළත් ගනුදෙනු. එතන බැංකු ප්‍රකාශනයක අඩංගු ගනුදෙනු. ආරම්භක බැංකු ශේෂය, මුදල් තැන්පතු තියෙනවා, චෙක්පත් තැන්පතු අංකත් එක්ක තියෙනවා, චෙක්පත් සඳහා කළ ගෙවීම් අංක තියෙනවා, චෙක්පත් තැන්පතු ආයි, චෙක්පත් තැන්පතු, චෙක්පත් සඳහා කළ ගෙවීම්. ඊට පස්සේ තව තියෙනවා හැ පැත්තෙත් ණයගැති ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම්, චෙක්පත් සඳහා කළ ගෙවීමක්, ලැබූ ලාභාංශ, බැංකුව චෙක්පත් ගාස්තු. මෙම ගනුදෙනු මෙම ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයේ ආකෘතිය සඳහන් කර පෙන්වන්න. මේ තොරතුරු ආධාරයෙන් අපෙන් ඉල්ලන්නේ බැංකු ප්‍රකාශනය. නැත්නම් මෙම ව්‍යාපාරයේ බැංකුව විසින් මාස්පතා එවලා තියෙන බැංකු ප්‍රකාශනය. මේ තොරතුරු අඩංගු බැංකු ප්‍රකාශනය. හරි. අපි හදමු. අපි ඉස්සලාම රෝල් කරගන්න ඕනේ බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනයේ ආකෘතිය මතකයිනේ. බොහොම කෙටියෙන් දෙමුත් බැංකු ප්‍රකාශනය, බැංකු ගිණුම් ප්‍රකාශනය, නම තියෙන නිසා නම දාන්න පුළුවන්, මාසෙ දාන්න පුළුවන්. දිනයේ විස්තරය, හර කිරීම, බැර කිරීම, ශේෂය. මේ වගේ ලේඛනයක් ප්‍රකාශනයක් හදාගන්න අත්‍යවශ්‍යයි දිනයේ විස්තරය, හර, බැර, ශේෂය කියන එක. දැන් තොරතුරු එකිනෙක වාර්තා කිරීම කරමු. බලමු ඉස්සලාම මොනවද තියෙන්නේ. ව්‍යාපාරේ නම අරලිය ව්‍යාපාරය. මාසය 2020 ජනවාරි මාසය. අපි ඒක මුලින්ම දාමු. නම අරලිය. ව්‍යාපාරය. මාසය 2020 ජනවාරි. මේ බැංකු ප්‍රකාශනය වල තියෙන 2020 ජනවාරි මාසය වෙනුවෙන්.
දැන් බලමු ගනුදෙනු මොනවද තියෙන්නේ කියලා. එක ආරම්භක ශේෂය වාසිදායක. වාසිදායක කියන්නේ බැංකුවේ පැත්තෙන් වාසිදායක ශේෂයක් හඳුනන්නේ කොහොමද? බැර ශේෂයක් වශයෙන්. ඒක වාර්තා කරමු අපි එනවා. ඉතින් අපි දාන එක ශේෂය. වරහන්තුල බැර කියලා හො දාන්න පුළුවන්. වාසිදායක නිසා බැර ශේෂයක්නේ. කියලා දාලා මෙතන කීද වටිනාකම තිබුණේ? පෙළ 12000 නේද? 12000 දානවා කෙලිම ශේෂය තියෙනවා. වාසිදායක ශේෂයක් නිසා බැර කෙලිම දානවා ශේෂය තියෙනවා. ආරම්භක ශේෂය. ඊළඟ මාස තුල වෙච්ච ගනුදෙනු වලින් අපේ කිරීම ශේෂය වැඩි කරලා නම් බැර වෙනවා කරන්න ඕනේ. අපේ කිරීම ශේෂය අඩු කරලා නම් හර කරන්න ඕනේ. දැන් මේ බැංකු ප්‍රකාශනයක් හදන ආකාරය මේ අධ්‍යයනය කරන මුලින්ම බලන්න. 1.4 මුදල් තැන්පතුවක් වෙන රුපියල් 10000ක්. අපි බැංකුවේ මුදල් තැන්පත් කරලා. අපි මේ දැන් බැංකු ප්‍රකාශන හදන්නේ කාගේ පැත්තෙන්ද? ව්‍යාපාරයේ පැත්තෙන්ද බැංකුවේ පැත්තෙන්ද? බැංකුවේ පැත්තෙන්. මොකද බැංකු ප්‍රකාශනය හදන්නේ බැංකු ගිණුම. බැංකු ජංගම ගිණුම පිටපත. ඒ කියන්නේ බැංකුව තමයි මේක හදන්නේ. ඒතර බැංකුවේ පැත්තෙන් බලලා තමයි වාර්තා කරන්න ඕනේ. ඒතර අපි රුපියල් 10000ක් බැංකුවේ තැන්පත් කරනවා. તો මේක බැංකු ප්‍රකාශනයේ කොහොමද ලියන්නේ? දින 1.4 මුදල් කිලෝවතේ මුදල් තැන්පත් කියලා ලියන්න කමක් නැහැ. අපි 10000 බැංකුවේ තැන්පත් කළාම අපේ කිරීම ශේෂය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් බැංකුව දාන්නේ හරද බැරද? බැර කරනවානේ. 10000. දැන් ව්‍යාපාරයෙන් චෙක් පතක් තැන්පත් කළා මුදල් පාලන කිරීම හර කරනවා. බැංකුවේ පැත්තෙන් ජංගම කිරීමට බැර. මේ බැංකු ප්‍රකාශනය කියන්නේ ජංගම කිරීම පිටපතක්. දැන් උතර ශේෂය කීයද? 12000ක් කලින් තිබුණා 10000ක් බැර කළා. දැන් උත්තරේ 22000යි. හැම බැර කිරීමක්ම එකතු වෙන්න ඕනේ. හැම හර කිරීමක්ම අඩු වෙන්නට ඕනේ. අංක 5 චෙක්පත් තැන්පතුවක් තියෙනවා රුපියල් 5000ක. චෙක්පතේ අංකයත් ඔබට දෙනවා 0.237.1 රුපියල් 5000යි. දින 1.5නේ අපි ලියමු මෙහෙම. දින 1.5 චෙක්පත් කියලා ලියන්න. අංකය ලියන්න 0.2 කීයද මතකද? 37.1 නේ රුපියල් 5000යි. 2.37.1 5000 තැන්පතුවක් වෙනම් බැර. චෙක්පත් කියලා හරක් පැත්ත දැම්මම ඒ කියන්නේ අඩු කිරීමක්. ගෙවීමක්. චෙක්පත් කියලා බැර කරා නම් එතෙන් තැන්පතුවක්. 5000. ඒතකොට දැන් කලින් දවස් ශේෂය 22000යි. දැන් 5000ක් බැර වෙනවා. දැන් ශේෂය කිරීම 27000යි. අර 22000 5000 එකතු වෙනට ඕනේ. 27000යි. ගණ ඊළඟ ගනුදෙනුව 1.6 චෙක්පතක් සඳහා කළ ගෙවීම. චෙක්පතේ අංකය 0.37.5 4200ක්. අපි නිකුත් කළ චෙක්පතකට බැංකුව සල්ලි ගෙවලා. ඒක බැංකු ප්‍රකාශන දාන්නේ හර පැත්තට නේද? දින 1.6 දින 1.6 දින චෙක්පත් අංක දාන්න 0.37.50 0.37.50 කීද වටිනාකම 4200යි. ඒක බැංකුව විසින් කළ ගෙවීමක්නේ. අපේ ගෙවීම අඩු කරනවානේ. අඩු කරනවා කියන්නේ හර කරන්න ඕනේ. 4200 හර කරනවා. අපේ ගෙවීම අඩු කරන්න ඕනේ හර කරනවා. දැන් බලනවා ශේෂය කීයද කියලා. දැන් කලින් දවසේ තිබුණ ශේෂය කීයද 27000. 27000න් 4200ක් අඩු කරන්න ඕනේ. ඒතර උත්තරේ බලන්න කීයද කියලා? 0.10 දෙයක් ගියම 8යි 6 4 ගියම 2යි 22800යි නේ. හරි නේද? 27000න් 4200ක් අඩු වෙන්න ඕනේ. ඒතර 22800යි. ගන්න ඊළඟ ගනුදෙනුව 1.10 නැවත චෙක්පත් තැන්පතුවක් තියෙනවා 10 100 200 චෙක්පත් අංකය
18,000. චෙක්පත් තැන්පතුවක් නම් බැංකු ප්‍රකාශනයේ බැර වෙන්න ඕනේ. දින 1.10. 18,000 වටිනාකම නේ. දින 1.10 එනවා චෙක්පත් අංකය 100යි 200. වටිනාකම 18,000. තැන්පතුවක් නේ. එහෙනම් බැර කිරීමක් කරන්නේ 18,000 බැර. දැන් ශේෂය කොහොමද වෙන්න ඕනේ? මේ 22,800 මේ 18,000 එකතු කරන්න. ඒක කීයද? 0.8යි ප්‍රතික 10 එකක් ඉතුරුයි 4යි. 40,800ක් තියෙනවානේ. ශේෂය 40,800යි. පැහැදිලිනේ? හොඳයි. ඊළඟ ගණතුරු දින 1.11 චෙක්පත් තැන්පතුවක් 13,500ක. චෙක්පත් අංකය 537යි 637. 13,500 වටිනාකම. දින 1.11 නේ. දින 1.11 චෙක්පත් 537යි 637. කීයද වටිනාකම තිබුණේ 13,500 තැන්පතුවක්නේ. තැන්පතුවක් නම් බැංකුව අපේ ජංගම කිරීමට බැර කරනවා නේ. එහෙනම් බැංකු ප්‍රකාශනයේ බැර වෙන්න ඕනේ. 13,500 බැර වෙන්න ඕනේ. તો දැන් ශේෂය මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවනේ. 40,800ට 13,500 එකතු කරන්න. 0.0යි 13 එකක් ඉතුරුයි නේද? මේක 4යි මේකයි 5යි. එහෙනම් දැන් ශේෂය කීයද? 54,300. 40,800ට එකතු වෙනවා 13,500. ඒතර 54,300 ශේෂය. ඊට පස්සේ බලන්න දින 1.12 චෙක්පතක් සඳහා කළ ගෙවීමක් තියෙනවා 0.37.51 කියන චෙක්පත වෙනුවෙන් රුපියල් 6,000. බැංකුව අපි නිකුත් කළ චෙක්පතට ගෙවීමක් කළා නම් බැංකුව අපේ ගෙවීමෙන් අඩු කරනවා. ඒකනේ අපේ බැංකු ප්‍රකාශනයට එන හර කරනවා. දාගන්න දින 1.12 චෙක්පත් අංකය 0.37යි 0.5යි එකනේ තිබුණේ. බලන්න නැවත චෙක් කළා. ඔව් 5 එක රුපියල් 6,000යි නේද? අපේ ගෙනුමට හර කරනවා. හර කළා කියන ශේෂය අඩු වෙනවනේ. તો දැන් ශේෂය කීයද වෙන්න ඕනේ? 54,300 6,000 අඩු කරන්න. එතකොට 0.3යි 14 ගාම 8යි 4යි. તો 48,000 කීයද? 300යි. 54,300 අපි 6,000 අඩු කළාම උත්තරේ 48,300යි. නේද? හොඳයි. ඊළඟ ගණතුර බලන්න. දින 1.15 චෙක්පතක් සඳහා කළ ගෙවීමක් 0.37.52 15,800ක්. ගෙවීමක් නම් නැවත බැංකු ප්‍රකාශනයේ හර වෙන්න ඕනේ නේද? ගන්න දින 1.15 චෙක්පත් 0.37.52 හර වෙන්න ඕනේ. කීයද වටිනාකම? 5,800ක්. දැන් 48,300ක ශේෂයෙන් 15,800ක් අඩු කරන්න. ඒක තමයි හර වුණා කියලා අඩු වෙන්න එපා. දැන් එනවා අවසාන ශේෂය බලන්න කීයද කියලා 0.0යි 14ට ගියම් 5යි 5 ගියම් 2යි 4 ගියම් 3යි උත්තරේ 32,500 නේද? 48,300 අඩු වෙන්න ඕනේ 15,800ක්. හරි. මම ඊළඟ ගණුදුරුව 1.16 ණයගැති ප්‍රේෂණ 5,000ක්. අපේ ණයගැතියන්ගෙන් බැංකුවට කෙලින්ම ලැබීමක්. බැංකු ශේෂය වැඩි වෙනවනේ. එහෙනම් බැර නේද? බැර කරන්න ඕනේ 5,000ක් නේද? ණයගැති ප්‍රේෂණ කියලානේ. 1.16
නෙගටිව් ප්‍රේෂණ කියන ගාන තිබුණේ 5000යි 5000ක් බැර වෙනවා. તો දැන් ශේෂය බැර වුණා කියලා එකතු වෙන්න පැනේ 32500 5000ක් එකතු කරන්න. දෙක 7යි උතර 37500යි. ඊළඟ ගණන් දුර බලන්න 1.20 ස්ථාවර නියෝග මත ගෙවීමක් කර දෙන බැංකු ණය වාරිකයක් 15000. අපේ නියෝගයක් මත බැංකුව 15000ක ණය වාරිකයක් ගෙවලා එහෙනම් ඒක බැංකු ප්‍රකාශනයේ හරනේ අඩු කිරීමක් නේ. ඉතින් 1.20 ස්ථාවර නියෝග මොකද්ද බැංකු ණය නේද? ස්ථාවර නියෝග දැන් බැංකු ප්‍රකාශන වල කෙටි සඳහන් කරන SO කියලා. ස්ටෑන්ඩින් ඕඩර්ස් කියන එක SO කියලා. බැංකු ණය 15000ක් ගෙවන අපේ ගිලම හර කරන්න ඕනේ. අපේ ගිලම අඩු කරලා ගෙවන්නේ. දැන් 37500න් 15000ක් අඩු කරන්න. ඒතර දැන් ශේෂය එනවා. 2.5යි 7න් අගයම් 2යි 2යි. ඒතර 22500 දැන් ශේෂය. ඊළඟ ඊළඟට 1.23 චෙක් පතක් සඳහා කළ ගෙවීමක් තියෙන රුපියල් 10000ක් චෙක් පත් අංකය 0.37 0.53 මේ වරහන් තුල තියෙන චෙක් පත් අංකය 10000ක් ගෙවලා තියෙනවා නේද? එහෙනම් අපේ ගිණුමෙන් අඩු වෙනවා. බැංකු ප්‍රකාශනයේ හර වෙන්න ඕනේ. දින 1.23 නේ. චෙක් පත් 0.3යි 7යි 0.5යි 3 10000ක් ගෙවුවනේ අපේ ගිණුම අඩු වෙනවා. හර. તો දැන් ශේෂය වෙන්නේ 22500න් 10000ක් අඩු කරන්න. උතර 11500යි. ඊළඟ ගණන බලන්න 1.25 ලද ලාභාංශ 8400ක්. ඒ කියන්නේ බැංකුවේ ලාභාංශ අපි වෙනුවෙන් බැංකුව ලාභාංශ එකතු කරගෙන තියෙනවා 8400ක්. ඒක අපේ ජංගම මුදලට බැර කරනවානේ. අපේ ශේෂය වැඩි වෙනවානේ. ජංගම මුදලට බැර කරනවා. 1.25 ලැබූ ලාභාංශ කියලා නේද? 1.25 ලද ලාභාංශ කීයද ගන්න තිබුණේ 8400යි. ඒක බැර වෙනවා අපේ ගිණුමට. તો දැන් ශේෂය කීයක් වෙනවද? මේක එකතු කරන්න. දැන් මේක 0.0.539යි 8 10යි එකතු කරලා 22900. 10500 8400 එකතු කළාම ශේෂය 12900ක් වෙනවා. ඊළඟ අවසාන ගණතුර බලන්න 1.31 බැංකුව අය කරලා තියෙන බැංකු ගාස්තු හා චෙක් පොත් ගාස්තු රුපියල් 930ක් අය කළා කියන අපේ ගිණුමෙන් අඩු වෙනවා. ඒ කියන්නේ හර නේද? රුපියල් 930ක්. ඉතින් 1.31 බැංකු චෙක් පොත් ගාස්තු 930ක් අපේ ගිණුමෙන් අඩු වෙනවා හර වෙනවා. तो දැන් ශේෂය බලන්න කීයද වෙන්නේ කියලා 0.3 ගම් 7යි 8න් 9 ගම් 9යි 19970ක් පැහැදිලිද? එතකොට මේ ගානේ වෙන ගණුදුණු තියනවද බලන්න? නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ එච්චරයි ගණුදුණු තියෙන්නේ. ඒතර මාසයේ අවසානයේ බැංකු ප්‍රකාශනයේ පෙන්눔 කරනවා 19970ක ශේෂයක්. මේක වාසදායක ශේෂයක්. ආරම්භක ශේෂය වාසදායක ඒකට එකතු වෙමින් ගියා අඩු වෙමින් ගියා. මේ ඍණාගයක් આવොත් අපේලන වරහන් තුල ඍණාගයක් නම් කායිරාවක් අවශ්‍යදායක ශේෂයක්. මේ බැංකු ප්‍රකාශනයේ මාසයේ අවසානයේ 19970ක බැංකු ශේෂයක් වාසදායක ශේෂයක් පෙන්눔 කරනවා. පැහැදිලිනේ? මේ අපි කලේ
බැංකුව එවන බැංකු ප්‍රකාශනයේ හැඩතල ඉගෙන ගත්තා. බැංකු ප්‍රකාශනයක ස්වරූපය. බැංකු ප්‍රකාශනයක් හදන්නේ ඔය ආකාරයට. පැහැදිලි නේද? හොඳයි අපි යමු ඊළඟ අභ්‍යාසයට. අභ්‍යාසක 3 බලන්න. පහත වගුවේ දී ඇති ගනුදෙනු ව්‍යාපාරයේ මුදල් ගිණීමේ හා බැංකු ප්‍රකාශනයේ හර හා බැර වෙන ආකාරය ලියා දක්වන්න. ගනුදෙනුව මුදල් ගිණීමේ වාර්තා කරන ආකාරය හරද බැරද? බැංකු ප්‍රකාශනයේ වාර්තා කරන ආකාරය හරද බැරද? ඔබ දන්නවා මුදල් ගිණීම හර නම් බැංකු ප්‍රකාශන අනිවාර්යෙන් බැරනේ. මොකද මුදල් ගිණීමේ වැඩිවීම හර බැංකු ප්‍රකාශනයේ වැඩිවීම බැර. මුදල් ගිණීමේ අඩුවීම බැර බැංකු ප්‍රකාශන අඩුවීම හර නේද? බලන්න. ආරම්භක ශේෂයේ වාසිදායක. ආරම්භක ශේෂයේ වාසිදායක නම් මුදල් ගිණීම පෙන්වුම් කරන්නේ හර ශේෂයක් වශයෙන් නේ. බැංකු ගිණීම පෙන්වන්නේ බැර ශේෂයක් වශයෙන්. බැංකුවේ මුදල් තැන්පත් කිරීම. මුදලක් තැන්පත් කරලා මුදල් ගිණීම පෙන්වන්නේ හර පැත්තට. බැංකුවේ පෙන්වන්නේ බැර පැත්තට. බැර. බැංකුවේ චෙක්පත් තැන්පත් කිරීම. චෙක්පත් තැන්පත් කළාමත් මුදල් තැන්පත් කළාමත් එකම විදියමයි. මුදල් ගිණීම පෙන්වුම් කරන්නේ හර පැත්තේ. බැංකු ප්‍රකාශනය පෙන්වන්නේ බැර පැත්තේ. නහිමිය සඳහා නිකුත් කළ චෙක්පත්. අපි චෙක්පත් නිකුත් කළාම මුදල් පොතේ පෙන්වන්නේ මුදල් ගිණීම පෙන්වන්නේ බැර පැත්තේ. බැංකුවෙන් ඒක අඩු වෙනවනේ. බැංකුව පෙන්වන්නේ හර පැත්තේ නේ. බැංකුව ගෙවූ රක්ෂණ වාරික. ගෙවීමක්නේ මුදල් ගිණීම වාර්තා කරන්න ලියන්නේ බැර පැත්තේ. බැංකුවේ වාර්තා කරන්නේ හර පැත්තේ. ණයගැති ප්‍රේෂණ ලැබීමක්නේ මුදල් ගිණීම පෙන්වුම් කරන්නේ හර පැත්තේ. බැංකුවේ පෙන්වන්නේ බැර පැත්තේ. බැංකුවට ලැබුණු ආයෝජන ආදායම් ලැබීමක්නේ මුදල් ගිණීම පෙන්වන්නේ හර පැත්තේ. බැංකුවේ පෙන්වන්නේ බැර පැත්තේ. බැංකු ප්‍රකාශනයේ. තැන්පත් කළ චෙක්පත් අගරු වීම. චෙක්පත් තැන්පත් කරලා මුදල් ගිණීම හරනේ. අගරු වුණා මුදල් ගිණීම පෙන්වන්නේ බැර පැත්තේ. බැංකුවේදී අඩු අගරු වුණාම හර වෙන්න එපා අඩු වෙන්න එපා හර පැත්තේ. නිකුත් කළ චෙක්පත් අගරු වීම. නිකුත් කිරීම මුදල් ගිණීම බැරනේ. අගරු වුණාම පෙන්වන්නේ හර පැත්තේ. අනිත් පැත්තේ නේද හරවන්නේ. බැංකුවේ පෙන්වන්නේ බැර පැත්තේ. බැර කරනවා කියලා අදහස් කරන්නේ බැංකුව අපේ ගිණුම් දානවා කියන මේ චෙක්පත අගරු ආකාරය සටහන් කරන ආකාරය ඉස්සරහම පැහැදිලි කරලා දෙන්නම්. චෙක්පත නිකුත් කරාම බැංකුව හරනේ අගරු වුණාම ඒකම බැර කරනවා. ඒකයි වෙන්නේ. බැංකු අය කළ පොලි ව්‍යාපාර පැත්තෙන් ගෙවීමක් නේ මුදල් ගිණීම පෙන්වන්නේ බැර පැත්තේ. බැංකුවේ පැත්තෙන් නම් බැංකු ප්‍රකාශනයේ හර. බැංකු අය කළ ගාස්තු ගෙවීමක් මුදල් ගිණීම පෙන්වන්නේ බැර පැත්තේ. බැංකුවේ පෙන්වන්නේ හර පැත්තේ. පැහැදිලි නේද? හොඳයි. අපි ඊළඟ අභ්‍යාසයට අභ්‍යාස සංඛ්‍යා 4 බලන්න. ලාරෝස වෙළඳසැල 2020 ජනවාරි 1 වන දින රුපියල් ලක්ෂයක් තැන්පත් කරමින් ලංකා බැංකුවේ ජංගම ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. ජංගම ගිණුමේ අංකයත් ඔබට දීලා තියෙනවා 1440 3454.01 කියලා. ජනවාරි මාසයට අදාළ මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් වල සාරාංශයක් ඔබට දෙනවා. මෙතන ජනවාරි මාසයේ මේ ආයතනයේ මුදල් ලැබීම් හා ගෙවීම් වල සාරාංශය. ලැබීම් තියෙන අත්පිට විකුණුම් වලින් 2,80,000යි, ණයගැති ලැබීම් 1,60,000යි, ආදායම් ලැබීම් 10,000යි. මුදල් ගෙවීම් තියෙන අත්පිට ගණන් 2,60,000යි, නහිමියන්ට ගෙවීම් 80,000යි, විවිධ වියදම් සඳහා කළ ගෙවීම් 30,000යි, ලීබඩු මිලට ගෙනුම් 1,50,000යි. ඊළඟට කියනවා අවශ්‍ය වන්නේ ඒතරතුරු දීලා ඔබ අහනවා උත්තර දෙකක් උත්තර තුනක් අහනවා. එක ඉහත ගනුදෙනු ලාරෝස වෙළඳසැලේ පොදු ලෙජරේ දැක්වෙන මුදල් පාලන ගිණුම පිළිල කරන්න. මේ ගනුදෙනු ආධාරයෙන් මුදල් පාලන ගිණුම පෙන්වන්න. පොදු ලෙජරේ මුදල් පාලන ගිණුම. දෙක ඉහත ගනුදෙනු ජනවාරි මාසය සඳහා ලංකා බැංකුව බැංකු ප්‍රකාශනයේ සටහන් කර පෙන්වන්න. සියලු ගනුදෙනු නිසි පරිදි උපලබ්ධ වී හා ඉදිරිපත් වූ ඇතැයි සලකලා මේ චෙක්පත් ලැබීම් තැන්පත් කරපුවා උපලබ්ධ වෙලා නිකුත් කරපුවා ඉදිරිපත් වෙලා ඇතැයි සලකලා බැංකු ප්‍රකාශනය හදන්න ඕනේ. 3 මුදල් පාලන ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය එකඟ කර පෙන්වන්න. ඒ කියන්නේ අවසාන ශේෂයන් දෙක පෙන්වන්න කියලා කියනවා. උත්තර තුනක් අපෙන් අහනවා. මුලින්ම අපෙන් අහන්නේ පොදු ලෙජරේ දැක්වෙන පරිදි මුදල් පාලන ගිණුම. අපි රුල් කරන්න ඕනි මුදල් පාලන ගිණුමක් මේ ආකාරයට.
මුදල් පාලන කිරීමක් රුල් කර ගන්නට ඕනි. දැන් අර ගනුදෙනු මුදල් පාලන කිරීමට යා යුතු දේවල් මුදල් පාලන කිරීම හර කරනේවා හර කරන්න, බැර කරනේවා බැර කරන්න. දැන් බලන්න මෙන්න කියනවා ලාරෝස ලක්ෂයක් බැංකුවේ තැන්පත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළා. බැංකු ගිණුමක තැන්පත් කරලා. එන එක මුදල් තැන්පතුවක් මුදල් පාලන කිරීම හර අයිතිකරු දාපු නිසා බැංකු ගිණුම මේ ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා නේද? අපි ලියමු 1 ප්‍රාග්ධනය මුලින්ම යෙදු මුදල් ප්‍රාග්ධනයනේ. ප්‍රාග්ධන ගිණුම ලක්ෂයයි. මුදල් පාලන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර නේද? ඊළඟට ජනවාරි මාසයේ මුදල් ලැබීම හා ගෙවීම ගණන් ලැබීම අනිවාර්ය මුදල් ගිණුම හර වෙන්න ඕනේ. අදාළ ගිණුම බැරනේ. අත්පිට විකුණුම් ලැබීම 2,80,000යි. අනේ මුදල් පාලන ගිණුම හර වෙනවා විකුණුම් 2,80,000යි. තාම ලැබීම් දින බලන්න. ණයගැති ලැබීම 1,60,000යි. එකත් මුදල් පාලන ගිණුම හර වෙනවනේ. ණයගැති පාලන ගිණුම බැර වෙන්නේ 1,60,000යි. තව ආදායම් 10,000යි. එකත් මුදල් පාලන ගිණුම හර වෙනවනේ. 10,000ක් ආදායම්. ඊළඟට තියෙනවා ගෙවීම්. මුදල් ගෙවීම් තියෙනවා අත්පිරි ගණන් 2,60,000යි. මුදල් ගෙවීම මුදල් පාලන ගිණුම බැර වෙන්න එපේ. මුදල් පාලන ගිණුම බැර ගණන් කීයද ගන්න 2,60,000යි. ඊළඟට ණයහිමියන්ට ගෙවීම 80,000යි. මුදල් පාලන ගිණුම බැර නේද? අපි ඉගෙන ගත්තා මුදල් ජර්නල් තුලදීනේ ණයහිමි 80,000යි. ඊළඟට විවිධ වියදම් සඳහා කළ ගෙවීම් 30,000යි. මුදල් පාලන ගිණුම බැර වෙන්න ඕනේ. විවිධ වියදම් 30,000යි. ඊළඟට ලී බඩු ගණන් තියෙන 1,50,000ක් මුදල් පාලන ගිණුම බැර වෙන්න ඕනේ. ලී බඩු මිලට ගැනීම මුදල් පාලන ගිණුම බැර ලී බඩු කියලා 1,50,000ක්. එතකොට බලන්න ලැබීම් ගනුදෙනු වාර්තා කළා, ගෙවීම් ගනුදෙනු වාර්තා කළා, වෙන ගනුදෙනු තියෙනවද බලන්න? නැහැ නේද? එහෙනම් අපිට දැන් පුළුවන් මුදල් පාලන ගිණුම තුලනය කරලා අවසාන ශේෂය ගන්න. එතකොට මෙහෙම එකතු කිරීමේ ගහලා මේක තුලනය කරමු. හර පැත්තෙන්ද වැඩි, හර පැත්තේ වැඩි එකතු කරන්න. 5,50,000යි හර එකතු නේද? හර එකතු බැර පැත්තට යනවා. ගන්න වෙනස එක තමයි ශේෂය වෙන්නේ. කීයද බලන්න වෙනස? 4යි 3යි. 30,000ක ශේෂයක් එනවා නේ. මුදල් පාලන ගිණුම අනුව එහි අවසාන ශේෂය රුපියල් 30,000යි. හර ශේෂයක්ද බැර ශේෂයක්ද? හර ශේෂයක්. ඒ අදහස් කරන්නේ මොකද්ද? වාසදායක ශේෂයක් බව. මුදල් ගිණුම අනුව වාසදායක ශේෂයක්. බැංකුවේ තියෙන මාසයේ අවසාන රුපියල් 30,000. උන පිළිතුරු අංක 1. පිළිතුරු අංක 2 මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මෙම ගනුදෙනු ජනවාරි මාසය සඳහා ලංකා බැංකුව විසින් අපිට එවලන බැංකු ප්‍රකාශනය සඳහන් කරන්න. මේ බැංකු ප්‍රකාශනය හදන්න ඕනේ. මතකයි දින විස්තරය හර කිරීම බැර කිරීම ශේෂය නේද? හොඳයි. අපි බැංකු ප්‍රකාශනයක් රුල් කරමු ඉස්සලාම මේ වගේ.
මේකේ ගිණුම් අංකයක් දාන්න පුළුවන් නිසා අපි එහෙම දාමු. දිනේ විස්තරය හර කිරීම බැර කිරීම ශේෂය කියලා අපි රූල් කරගන්න ඕනි බැංකු ප්‍රකාශනය. ඉන් අනතුරුව මේ එක් එක් තොරතුරු වාර්තා කරමු. අපිට ගණන් කියනවා මාසය තුළ සියලුම දේවල් චෙක්පත් සියල්ල උපලබ්ධ වුණා. ඒ කියන්නේ ගිණුමට බැර වුණා. නිකුත් කළ චෙක්පත් සියල්ල බැංකුවට ඉදිරිපත් වුණා කියලා සලකන්න කියලා කියනවා. හොඳයි. බලමු තොරතුරු. ජනවාරි පළවෙනිදා රුපියල් ලක්ෂයක් තැන්පත් කිරීමෙන් බැංකු ගිණුම ආරම්භ කරනවා. ගිණුමේ නම දෙනවා, අංකය දෙනවනේ. නම ලාරෝස වෙලෙන්සැල. පිළියෙම නම් මෙම නම ලාරෝස වෙලෙන්සැල. මාසය 2020 ජනවාරි. අංකයක් දෙනවනේ. දෙක අංකයක් තිබ්බ මතකද ඔයාලට? මොකද්ද? 1440යි 34යි 54යි 0.1 නේ. 1440යි 34යි 54යි 0.1. රුපියල් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරමින් තමයි ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. රුපියල් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරන්නේ නම් පළවෙනි ගණන් දුන්න දින 1 මුදල් තැන්පතුනේ. ලක්ෂයක් තැන්පත් කළාම බැංකුව අපේ ගිණුමට බැර කරනවානේ. ලක්ෂය. දැන් ශේෂය ලක්ෂයයි. ඊළඟට තියෙනවා මුදල් ලැබීම්. දැන් මේ මුදල් ලැබීම් සියල්ල අපි සලකනවා චෙක්පත් වල ලැබුණොත් මුදල් ලැබුණොත් සියල්ල ඍජුවම බැංකුවට ඇතුළත් කරන බැංකුවට තැන්පත් කරනවා කියන මේ ලැබීම් තුනම බැංකු ගිණුමට තැන්පත් වෙලා තියෙන්නේ. ව්‍යාපාරයේ පැත්තේ විකුණුම් වල ලැබුණු සල්ලි බැංකුවේ දානවා. ණයගැතෙන් ලැබුණු මුදල් හෝ චෙක්පත් බැංකුවේ දානවා. ආදායම් වල ලැබුණු මුදල් බැංකුවේ දානවා. මේ ඔක්කොම බැංකුවේ තැන්පත් කිරීම. එහෙනම් මුදල් පොත් පාලන ගිණුම හරකලානේ බැංකු ජංගම ගිණුම බැර වෙන්නට ඕනේ. ඒ බැංකු ප්‍රකාශනයේ බැර වෙන්නට ඕනේ. එකිනෙක බැර වෙන්න ඕනේ. කොහොමද ගන්න එකිනෙක? විකුණුම් වලින් ලැබුණු සල්ලි නේ නේද? කීයද ගාණ තිබුණේ? 2,80,000. මුදල් පාලන ගිණුම හරනේ බැංකු ප්‍රකාශනයේ බැර වෙනවා. මේක තේරුම මේ විකුණුම් වලින් ලැබුණු සල්ලි බැංකුවේ තැන්පත් වුණා කියන එක right? මුදල් තැන්පත් ඉස්සරහ විකුණුම් කරලා ඉවත් කමක් නැහැ. හරිනේ? ඒතර දැන් ශේෂය කීයද වෙන්නේ? 3,80,000. ලක්ෂය 2,80,000 එකතු කරාම 3,80,000. තව ණයගැති ලැබීම 1,60,000 නේ. ඒකත් බැංකුවේ තැන්පත් කළානේ. බැංකු ප්‍රකාශනයේ බැර වෙන්න ඕනේ. ණයගැති එක් 1,60,000 බැර වෙනවා. දැන් ශේෂය බලන්න කීයද කියලා මේ දෙක එකතු කරන්න. ලක්ෂ 40,000යි. ඊළඟට ආදායම් ලැබීම් 10,000ක්. ඒකත් බැංකුවේ තැන්පත් වෙලා තියෙනවනේ. ආදායම් කියලා 10,000ක් බැර වෙනවා. දැන් ශේෂය 5,50,000යි. ඊට පස්සේ බලන්න මුදලින් කළ ගෙවීම් මම මේ ලෙහෙසියට මුදල් පාලන ගිණුමෙන් ගන්නෙ. මුදල් ගෙවීම් තියෙනවා මෙන්න මේ ටිකනේ ගැනුම්. කියන්නේ කොහොම චෙක්පත් වලින් කළ ගෙවීම්. මේ ගෙවීම් සියල්ල චෙක්පත් වලින් සිදු කරලා තියෙනවා. එහෙනම් මේ ගෙවීම් සියල්ලම බැංකුවට ගිහිලා තියෙනවා. බැංකුවෙන් අඩු වෙලා තියෙනවා. ගැනුම් සඳහා නිකුත් කළ චෙක්පත් 2,60,000යි. එහෙනම් බැංකු ප්‍රකාශනයේ හර වෙන්න ඕනි. ගැනුම් සඳහා නිකුත් කළ චෙක්පත් ඇත්තම කියනවනේ. කීයද වටිනාකම? 2,60,000යි. බැංකු ප්‍රකාශනයේ හර. දැන් ශේෂය වෙන්නේ කීයද නම් බලන්න 5,50,000 2,60,000ක් අඩු වෙන්න ඕනේ.
දැන් උත්තර 2,90,000යි ශේෂය. ඊළඟ ගෙවීම නහිමයට ගෙවලා තියෙන 80,000. તો ඒ චෙක් පතත් බැංකුවට ගියානේ. දැන් බැංකු ප්‍රකාශනේ හර වෙන්න ඕනේ. ණය හිමි 80,000යි. તો දැන් ශේෂය 2,10,000යි. ඊළඟට විවිධ වියදම් සඳහා 30,000ක චෙක් පතක් නිකුත් කරලා තියෙනවා. ඒ චෙක් පතක් බැංකුවට ගියානේ. බැංකු ප්‍රකාශනේ හර වෙන්න ඕනේ. විවිධ වියදම් 30,000යි. તો දැන් ශේෂය 2,10,000න් 30,000 අඩු කරාම 1,80,000යි. ඊළඟට ලී බඩු සඳහා නිකුත් කර තියෙන 1,50,000ක චෙක් පතක්. ඒ චෙක් පතත් බැංකුවට ගියා කියලා නේ කියන්නේ. එහෙනම් බැංකු ප්‍රකාශනේ හර වෙන්න ඕනේ. ලී බඩු ලී බඩු සඳහා නිකුත් කර චෙක් පත මේ කියන්නේ නේ 1,50,000 බැංකු ප්‍රකාශනේ හර වෙනවා. તો දැන් ශේෂය 30,000යි. හරිනේ වෙන ගණතුරු නැහැනේ මේ බලන්න වෙන ගෙවීම් නැහැනේ. ඔව් එහෙනම් ඔච්චරයි බැංකු ප්‍රකාශනේ ගියන් තියෙන ඔච්චරයි. එහෙනම් මේ ගණනේ බලන්න මාස තුන බැංකුව අපේ ජංගම ඉක්මනට බැර කරලා තියෙන මෙන්න මේ වටිනාකම් හර කරලා තියෙන මේ වටිනාකම් අවසාන ශේෂය කීයද 30,000යි. මේ ගණනේ මුදල් ගිණුමෙත් බැංකු ප්‍රකාශනෙත් ගනුදෙනු සියල්ල නිසි ආකාරයටම සටහන් වුණා. සියල්ල මේ මාසෙම ක්‍රියාත්මක වුණා නිසි ආකාරයට සටහන් වුණා. දෙකේම අවසාන සෙෂන් දෙක එක සමානව තියෙනවා 30,000යි 30,000යි. අපි තුන්වෙනි ප්‍රශ්නේ අහනවා ජනවාරි 31 දිනට මුදල් පාලන කිරීමේ ශේෂය. අර කිව්වේ ශේෂන් දෙක එකඟ කර පෙන්නන්න කියලා. ඒ කියන්නේ ශේෂන් දෙක පෙන්නන්න ඕන. මුදල් පාලන කිරීමේ අවශේෂය කීයද මේ බලන්න. හර ශේෂය කීයද 30,000යි. ශේෂය 30,000යි හරනේ ජනවාරි 31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය. මේ බලන්න. බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයද? 30,000යි. මේක හරද බැරද? 5,000ක ශේෂයක් නේ කියන්නේ බැර. ලියනවා. එතකොට මේ ගණනේ අපි දකිනවා සුවිශේෂ තත්ත්වයක්. ඒ තමයි මුදල් පාලන කිරීමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමානයි. මේ සමාන වෙන්න හේතු සාධක වුණේ ව්‍යාපාරය සහ බැංකුව ව්‍යාපාරයේ සිදු කළ සියලුම ගනුදෙනු මුදල් පාලන කිරීමට ඇතුළත් කළ සියලු ගනුදෙනු ඒ ආකාරයෙන්ම බැංකු ප්‍රකාශනයේත් වාර්තා වෙලා තියෙනවා. ඒතර දෙපාර්ශ්වයේම ගනුදෙනු නිසි ආකාරව වාර්තා කරලා නම් අවසාන ශේෂයන් දෙක අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ව්‍යාපාරයේ පැත්තෙන් බැංකුව සමග සිදු කළ ගනුදෙනු හරියාකාරව ලිව්වා නම් බැංකුවේ පැත්තෙන් ව්‍යාපාරයේ සමග සිදු කළ ගනුදෙනු හරියාකාරව වාර්තා වෙලා නම් නිරන්තරයෙන්ම අවසාන ශේෂයන් දෙක සමාන විය යුතුයි. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මුදල් පාලන කිරීමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ කියන ශේෂයයි බොහෝ විට වෙනස් වෙනවා. අන්නේ වෙනස් වූ අවස්ථාවලදී තමයි බැංකු සසුදුම් ප්‍රකාශනය කියලා අපි මාතෘකාව බැංකු සසුදුම් ප්‍රකාශනය කියන ප්‍රකාශනයේ පිළිල කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ මෙම ශේෂයන් එකිනෙකට අසමාන වූ විට. අපි ඊළඟ පාඩම් එකක තුලින් අසමානතාවයක් ඇති වෙන අවස්ථාවක කොහොමද බැංකු සසුදුම් විස්තරය හදන්නේ කියන එක අපි ඉගෙන ගමු.